iPhone tuition.lk වෙබ් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අද මම කරන්න යන 8 ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය ධාරාවේ ආහාර පෝෂණය රැකගනිමු යන පාඩමයි. මේක මම වෙනදා වගේම වාර විභාග ප්‍රශ්නත් එක්කම සාකච්ඡා කරනවා. අපි බලමු ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. ආහාර යනු මිනිසාගේ අවශ්‍යතාවයකි. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කිරීමට කෙනෙකු තෝරා ගනු ලබන ආහාර විශාල වශයෙන් බලපෑම් ඇති කරයි. පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන ආහාර වලින් කරන ප්‍රධාන කාර්ය තුනක් නම් කරන්න. අපි ආහාර පෝෂක ගත්තොත් ආහාර පෝෂක ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදා දක්වන්න පුළුවන්. මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක ලෙස. මහා පෝෂක වලට එන්නේ කාබෝහයිඩ්‍රේට්, කාබෝහයිඩ්‍රේට් එනවා, මේදය එන, ප්‍රෝටීන්. ශුද්‍ර පෝෂක විදිහට විටමින්, khනිජ ලවණ. ආහාරයේ ප්‍රධාන පෝෂක දෙකයි, මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ආහාර වලින් කරන කාර්ය තුනක්. මේ මහා පෝෂක හා ශුද්‍ර පෝෂක අපි වෙන වෙනම ගත්තොත් මේවා වෙන වෙන කාර්යයන් කරනවා. ප්‍රධාන වශයෙන් ආහාරය අපිට දායක වෙනවා ශක්තිය ලබා ගැනීමට. එතකොට ශක්තිය ලබා ගන්න අපිට ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් සහ මේදය තියෙන ආහාර තමයි අපි වැඩිපුර ගන්න ඕනේ ශක්තිය ලබා ගන්න. ඊට අමතරව අපිට වර්ධනය සඳහා ආහාර දායක වෙනවා. ඒකෙදි ප්‍රෝටීන් බහුල ආහාර තමයි අපි වර්ධනය ලබා ගැනීමට බහුල ලෙස භාවිතා කරන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ ශුද්‍ර පෝෂක විටමින් සහ khනිජ ලවණ මේවා අපේ දේහය රෝග වලින් ආරක්ෂා කර ගැනීමට, ඒ කියන්නේ ආරක්ෂක ආහාර විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. මේ විටමින් සහ khනිජ ලවණ කියන ඒවා අපි ආහාරයට ගත්තාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒකෙන් රෝග වලින් ආරක්ෂා වීමේ හැකියාව අපිට සැලසෙනවා. ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ පෝෂදායී ආහාරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. පෝෂදායී ආහාරයක් තෝරා ගනිද්දී අපි කරුණු කිහිපයක් මත අවධානය යොමු කරන්න ඕනේ. අපි ආහාරයක් තෝරා ගනිද්දී හැම වෙලේම අපි බලන්න ඕනේ ආහාරයේ නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය. ඊට අමතරව ඒ ආහාරයේ අඩංගු වන පෝෂක සංයුතිය. ඒ ගැන අපි අවධානය යොමු කරන්නේ. ප්‍රමිති සහතික තියෙනවද බලන්න ඕනේ. අපි ආහාරයක් මිලදී ගනිද්දී ඇසුරුම් කරන ලද ආහාරයක් අනිවාර්යයෙන්ම මේ SLS කියන ප්‍රමිති සහතික තියෙනවද බලන්න ඕනේ. ඊට අමතරව ඇසුරුමේ ස්වභාවය අපි බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න 17 එකක් වගේ ගත්තොත් ඒක තැලිලා තියෙනවා නම් ඒක භාවිතයට සුදුසු නැහැ. ඇසුරුම නිසියාකාරව නිසි හැඩයකින් යුක්තව තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඊට අමතරව ආහාරයේ සුවඳ. ඒ කියන්නේ අපි අමුවෙන් ගන්න ආහාරයක් නම් අපිට ආහාරයේ සුවඳ බලන්න බලන්න. මොකද ආහාර නරක් වුණාම අපිට අමිහිරි සුවඳක් තමයි එන්නේ. ඒක නිසා අපි ආහාරයේ හොඳ තත්ත්වයක තියෙනවද බලන්න ආහාරයේ සුවඳ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊට අමතරව ආහාරයේ නැවුම් බව. පිරිසිදු ආහාරවල නැවුම් බව නිරන්තරයෙන් රැකෙනවා. ඒක නිසා අපි හැම වෙලේම ආහාරයේ නැවුම් බව ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ දේවල් ගැන අවධානය යොමු කරොත් අපිට පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ. ආහාර වට්ටෝරුවක් සැකසීමේදී වැදගත් වෙන සාධක. අපි ආහාර වට්ටෝරුවක් සකස් කරද්දී අපි හැම වෙලේම බලන්න ඕනේ ඒ ආහාර වට්ටෝරුව රස විඳින පිරිසගේ වයස් කාණ්ඩ කොහොමද කියලා. ඊට අමතරව ස්ත්‍රී පුරුෂ භාවය බලන්න ඕනේ. මොකද පුරුෂයෙක්ට ස්ත්‍රියකට වඩා වැඩි පෝෂක ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි බලන්න ඕනේ ඒගොල්ලෝ මොන හරි විශේෂ අවදිවල ඉන්නවද? ඒ කියන්නේ ගර්භණී කාන්තාවක්ද, දරුවන්ට කිරි දෙන කෙනෙක්ද, නැත්නම් මොන හරි සෞඛ්‍ය තත්වයකින් පසු වෙනවද? මොකද විවිධ දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් දියවැඩියා රෝගයේ තියෙන අයට අපි පිෂ්ඨයේ අධික ආහාර ලබා දෙන්නේ නැහැ. එතකොට අධික රුධිර පීඩනයේ තියෙන කෙනෙක්ට අපි ලුණු අධික ආහාර ලබා දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට අපි වෙන විවිධ ආකාරයට අපි ආහාර වට්ටෝරු සකස් කරන්න ඕනේ. ඊට අමතරව කෙනෙක්ගේ දෛනික ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ආ වෙහෙස වී වැඩ කරන කෙනෙක්ද වෙහෙස වී වැඩ කරන කෙනෙක්ට නම් අපි ශක්තිජනක ආහාර තමයි දෙන්න ඕනේ. එතකොට වැඩිපුර පිෂ්ඨයේ සහ මේදයේ සහිත ආහාර දෙන්න ඕනේ ශක්තිය වැඩිපුර නිපදවන්න දෛනික ක්‍රියාකාරකම් වලට. මේ දේවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් ආහාරවල ප්‍රධාන කාර්ය අපි ඉස්සෙල්ලා සඳහන් කරා. ඊට පස්සේ ආහාරවල පෝෂණ ගුණයට හානි වන ප්‍රධාන අවස්ථා දෙකක්. අපි ආහාර පෝෂණ ගුණයට හානි වන අවස්ථා ගත්තොත් ආහාර නිෂ්පාදනයේ ඉඳන් ආහාර පරිභෝජනය දක්වාම ආහාරවල පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. ඒ විවිධ අවස්ථා ගැන අපි දැන් අවධානය යොමු කරමු. ආහාර නිෂ්පාදනයේදී ගොවිපළේදී කොහොමද ආහාරයේ පෝෂණය නැති වෙන්නේ? ප්‍රධාන වශයෙන් අස්වැන්න නෙලීමට ආසන්න කාලයේදී ගොවි මහතුන් දානවා රසායනික පොහොර. ඊට අමතරව පලිබෝධනාශක, රසායනික පලිබෝධනාශක මේවා වලින් පෝෂණය නැති වෙනවා ආහාරයේ. ඊට අමතරව පලිබෝධකයින් හානි කරාම ආහාරයේ තියෙන පෝෂණ ගුණය නැති වෙනවා. කර්මාන්ත ශාලාවේදී නම් සමහර වර්ණක, රසායනික වර්ණක, සුවඳකාරක, රසකාරක භාවිතා කරනවා. ආහාර කල් තබා ගැනීමට සමහර රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒවැනොත් ආහාරයේ පෝෂණ ගුණයට හානි වෙනවා. ඊට අමතරව අපි ආහාරය සැකසීමට ගන්න අමුද්‍රව්‍ය දූෂණය වෙලා නම්, ඒ කියන්නේ අමුද්‍රව්‍ය විස බීජ, අමුද්‍රව්‍ය නරක් වෙලා නම්, පුස් බැඳිලා නම්, ඒ වගේ දේවල් භාජනය වෙලා නම් ඒ ආහාරයේ පෝෂණ ගුණයට හානි වෙනවා. ඊට අමතරව ආහාර පිළියෙල කරන පුද්ගලයන්ගේ පෞද්ගලික සනීප ආරක්ෂාව. ඒ කියන්නේ ඒගොල්ලෝ පිරිසිදු ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනේ, අත් සබන් ගාලා හොඳින් සෝදන්න ඕනේ ඇඳුම් ආහාර පිළියෙල කිරීමට පෙර. ඊට පස්සේ ආහාර ප්‍රවාහනයේදී පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. ඒ තමයි අපි ආහාර වාහන වලට පටවද්දී, වාහන වලින් අපි ඒවා බාද්දී, ඒ කියන්නේ නිසි ආකාරයට ඒවා නිසි ආකාරයේ බඳුන් භාවිතා කරේ නැත්නම් ඇසුරුම් බහාලුම් භාවිතා කරේ නැත්නම් ආහාරය තැලෙන්න පුළුවන්, සීරෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. ඊට අමතරව ආහාරයට සුදුසු වාතාශ්‍රය නොමැති වුණාම, සුදුසු වාතාශ්‍රයක් ආලෝකය නොමැති වුණාම ආහාර කුණු වෙනවා. ඊට අමතරව පුස් හට ගන්නවා. සුදුසු උෂ්ණත්වයක් පවත්වාගෙන නොයාම නිසා දර යෝගට්, කිරි, මස් වගේ දේවල් නරක වෙන්න බලනවා. ඊට අමතරව අපි ආහාරය ප්‍රවාහනය කරද්දී ආවරණයක් යොදාගත්තේ නැති වුණාම විස බීජ ආහාරයට එකතු වෙනවා. ඒකනොත් ආහාරයේ පෝෂණ ගුණයට අහිතකර බලපෑම් ඇති කරනවා. ඊළඟට ආහාර ගබඩා කිරීම. ආහාර ගබඩා කරද්දී අපි කල්ලිකුත් වීමේ දිනේ බලන්නේ නැතිව අවිධිමත් විදිහට ආහාර ගබඩා කරනවා. ඒකෙනුත් ආහාරවල පෝෂණ ගුණය නැති වෙන්න පුළුවන්. ආහාර ගබඩා කිරීමේදී පලිබෝධක හානි, මීයන්ගෙන්, කැරපොත්තන්ගෙන්, හූනන්ගෙන් ඒගොල්ලන්ගෙනුත් පලිබෝධක හානි වෙනවා. ඊට අමතරව සුදුසු උෂ්ණත්වයක් පවත්වා නොගැනීම නිසා ආහාරවල පෝෂණ ගුණය නැති වෙන්න පුළුවන් ආහාර ගබඩා කිරීමේදී. පස්සේ ආහාර පිළියෙල කිරීමේදී අපි නරක වුණු ආහාර භාවිතා කරාම ආහාරයක් පිළියෙල කරන්න. එතකොටත් ආහාරයේ පෝෂණ ගුණය නැති වෙනවා. ඊට අමතරව ආහාර අපි දැන් එළවලු, පළතුරු වගේ දේවල් කපලා සෝදද්දී ආහාරවල තියෙන පෝෂණ කොටස් නැති වෙනවා. ඊට අමතරව ආහාර වැඩි වේලාවක් අපි පිසීම කරද්දී එතකොට ආහාරය අර නැවුම්, ඒ කියන්නේ ස්වභාවික වර්ණක නැති වෙනවා. ඒකෙන් ආහාරවල පෝෂණ කොටස් හරින විශේෂයෙන්ම විටමින් වගේ දේවල්
නැති වෙනවා ආහාරය වැඩි වේලාවක් පිසීම කරද්දී. ඊට අමතරව අපි භාවිතා කරපු තෙල් නැවත නැවත භාවිතා කරද්දී ඒකෙනොත් අහිතකර විදිහේ සංඝටක තමයි හැදෙන්නේ. ඒවා අපේ සෞඛ්‍යයට අහිතකර වෙනවා. ඊට අමතරව නුසුදුසු භාජන භාවිතා කරනවා අපි ආහාර පිළියෙල කරන්න. ඒ කියන්නේ ආම්ලික දේවල් පිළියෙල කරන්න ඇලුමිනියම් වගේ ලෝහ වලින් පිළියෙල කරන ලද භාණ්ඩ භාජන භාවිතා කරාම එතකොට අපිට විස වීම වෙන්න පුළුවන්. ඊට අමතරව ඊට ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය සුදුසු ක්‍රමවේද භාවිත නොකිරීම. දැන් මඤ්ඤොක්ක වගේ දේවල් අපි තම්බද්දී අපි කියනවා සයනයිඩ්ස් තියෙන හින්දා අපි පියන විවෘත කරලා ආහාර මඤ්ඤොක්ක වගේ දේවල් පිළියෙල කරන්න ඕනේ. ඊට අමතරව ආහාර පිළියෙල කරන අයගේ සනීප ආරක්ෂක බව. ඒගොල්ලෝ හොඳින් අත සබන් ගාලා සෝදලා ඉවර වෙලා පිළියෙල කරන්න ඕනේ ආහාර. පිරිසිදු ඇඳුම් වලින් ඇඳගෙන ආහාර පිළියෙල කරන්න ඕනේ. ආහාර පරිභෝජනයේදී නරක වෙච්ච ආහාර අපි පරිභෝජනය කරාම පෝෂණ ගුණය නැති වෙනවා. ඊට අමතරව ෂණික ආහාර නූඩල්ස් වගේ තියෙන ෂණික ආහාර භාවිත කරාම ඒවට වර්ණකාරක රසකාරක වෙජිටබ්ස් වගේ දේවල් වලට වර්ණකාරක කෘත්‍රිම වර්ණකාරක රසකාරක භාවිත කරාම ඒ ආහාරයේ තියෙන පෝෂණ ගුණය නැති වෙනවා. මේ දේවල් මේ අවස්ථාවලදී තමයි ආහාරයේ පෝෂණය හානි වෙන්න පුළුවන්. ආහාර තෝරා ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු තුනක් මම ඉස්සෙල්ලා සඳහන් කරා අර නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් වීමේ දිනේ ගැන. ඒ දේවල් ආහාර බහුලව ඇති කාලවලදී වැඩිපුර ඇති ආහාර හිඟ කාලය සඳහා ආරක්ෂා කර තබා ගැනීමට භාවිතා කරන ක්‍රම තුනක්. අපි මේවට කියනවා ආහාර කල් තබා ගැනීමේ ක්‍රම කියලා. මේවා අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ඉඳන් අපි කරගෙන එන ආහාර කල් තබා ගැනීමේ ක්‍රම. මේකෙදී අපිට ආහාර වේලන්න පුළුවන්. කරෝල වගේ දේවල් අපිට වේලන්න පුළුවන්. හිරුවෙලිය වේරන්න පුළුවන්. ඊට අමතරව අපිට සීනි දාන්න පුළුවන්. කියන්නේ සීනි සාන්ද්‍රණයක අපි බහලනවාම ඒකේ වතුර ප්‍රතිශතය අඩු වෙනවා. එතකොට බැක්ටීරියා සහ පුස් වගේ දේවල් වලින් ආහාරයට වෙන හානිය වැළකීලා අපිට දීර්ඝ කාලයක් ආහාරේ කල් තබා ගන්න පුළුවන්. ඊට අමතරව කිරි මස් වගේ දේවල් අපි යෝගට් වගේ කිරි වලින් හදන ආහාර අපි ශීතකරණයේ බහලන්න ඕනේ. ලුණු භාවිතා කරන්න පුළුවන් අපිට. ඒකත් සීනි වගේ සාන්ද්‍රණය වැඩි වුණාම ජල ප්‍රතිශතය අඩු වෙනවා. එතකොට අපිට සුද්ධ ජීවීන්ගෙන් වෙන හානි අවම කරගන්න පුළුවන්. දෙහි වගේ දේවල් ලුණු දානවා. ඊට අමතරව අපි ටින් කරනවා. ටින් කරද්දිත් අපි භාවිතා කරන්නේ ලුණු වගේ සාන්ද්‍රණික සංයෝගයක්. ඊට අමතරව අපිට කර්මාන්ත ශාලාවල වගේ නම් කෘත්‍රිම රසකාරක වර්ණකාරක භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒවා අපේ ශරීරයට අහිතකර වෙනවා. ඒ වගේම ආහාරයේ පෝෂණ ගුණය අඩු වෙන්නත් හේතුවක් වෙනවා. ඊට අමතරව පාස්ටරීකරණය කිරි වගේ දේවල් අපිට පැස්ටරයිස් කරන්න පුළුවන්. පාස්ටරීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ දුමේ දාලා අපිට වේලන්න පුළුවන් කරවල වගේ මාළු වගේ දේවල්. ඊට අමතරව අපිට ඇඹුල් තියල් හදන්න පුළුවන්. පිසීමෙනුත් ආහාර කල් තබා ගන්න පුළුවන්. මී පැණිවල අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ සීනි සහ ලුණු සාන්ද්‍රණ වගේ මේකෙත් වතුර ප්‍රතිශතය අඩුයි. එතකොට ශුද්ධ ජීවීන්ගෙන් වෙන හානිය අවම වෙනවා. ඊට අමතරව කෙසෙල් කොළ පුවක් කොළ වගේ දේවල් වල අපිට ආහාරය ඔතලා තියා ගන්න පුළුවන්. විනාකිරි භාවිතා කරන්න පුළුවන්. ඒකේ සාන්ද්‍රණ ගතිය වැඩි වතුර ප්‍රතිශතය අඩු නිසා අපිට ශුද්ධ ජීවීන්ගෙන් වෙන හානි අවම කරගන්න පුළුවන්. ආහාර නරක වීමට බලපාන ප්‍රධාන සාධක දෙකක්. ආහාර නරක වෙන්න බලපාන්න පුළුවන් ආලෝකය. ඊට අමතරව අපිට සුද්ධ ජීවීන්ගෙන් ආහාර නරක වෙනවා. ඊට අමතරව අවශ්‍ය උෂ්ණත්වය පාලනය කරේ නැත්තම් ඊට අමතරව බාහිරව සිදුවන තැලීම් සීරීම් ඒ වගේ දේවල් වලින් ආහාර නරක වීම සිදු විය හැකි අවස්ථා හතරක් මම ඉස්සෙල්ලා සඳහන් කරා. ආහාර නරක වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා.
බොහෝ පාසල් සිසුන් වෙළඳ පොලේ පවතින සකස් කරන ලද ෂණික ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි. ෂණික ආහාර අනුභව කිරීම නිසා ඇති විය හැකි ලෙඩ රෝග. දීර්ඝ කාලීනව අපි නූඩල්ස් වගේ ෂණික ආහාර භාවිතා පරිභෝජනය කරොත් අපිට පිළිකා වෙන්න පුළුවන්. මොකද ඒවට අපි රසකාරක වර්ණකාරක රසායනික සංයෝග භාවිතා කරනවා. ඒක නිසා ඒවා දීර්ඝ කාලීනව අපි භාවිතා කරොත් අපිට ඒකෙන් ඒවා පිළිකාකාරක විදිහට ක්‍රියා කරලා අපිට පිළිකා වගේ රෝග වලින් පෙළෙන්න දින අවස්ථාව ගොඩක් වැඩි. ඊට අමතරව අපි ෂණික ආහාර ගනිද්දී ඒවා තියෙන ලිපිඩ සංයුතිය වැඩි. එතකොට අපිට රුධිරගත ලිපිඩ සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට කොලෙස්ටරෝල් වගේ දේවල් ඇති වෙනවා. ඊට අමතරව ඒවා තියෙන සීනි මට්ටම වැඩි. ඒකෙන් දියවැඩියා වගේ රෝග වලින් අපිට පෙළෙන්න වෙනවා. ඊට අමතරව රුධිරයේ තියෙන ලිපිඩ සාන්ද්‍රණය වැඩි වුණාම අධිරුධිර පීඩනය වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නා මිශ්‍ර ආහාර වර්ග 4ක්. අපේ පැරණි මුතුන් මිත්තෝ ආහාරයේ පෝෂණ ගුණය වැඩි කරන්න ඒ භාවිතා කරපු එක ක්‍රමවේදයක් තමයි මිශ්‍ර ආහාර යොදා ගැනීම. එතකොට ආහාරයේ පෝෂණ ගුණය වැඩි කිරීමේ ක්‍රම විදිහට ඒගොල්ලෝ භාවිතා කරේ මිල අධික ආහාරය. කියන්නේ මොකක් හරි සංයුතියක් තියෙද්දි අපිට ඕන පෝෂක සංයුතියක් මිල අධික ආහාරවල තියෙනවා වගේම අපිට මිල අධික නොවන ලාභ ආහාරවලිනුත් අපිට ලබා ගන්න. දැන් ප්‍රෝටීන් වගේ දේවල් අපිට ලොකු මාළු වලින් ගන්න පුළුවන් වගේම අපිට පුංචි වැව් මාළු වලිනුත් ඒ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. අනිත් එක හත් මාළු, ඒ කියන්නේ අපිට එළවලු 7ක් භාවිතා කරලා හත් මාළු පිළියෙල කරන්න පුළුවන්. ඒකෙනුත් අපිට පෝෂණ ඒ වේලකට හම් වෙන පෝෂණ සංයුතිය වැඩි. මොකද විවිධ එළවලු වල විවිධ පෝෂක සංයුතියන්ගෙන් සමන්විත වෙන්නේ. සමහර එළවලු ප්‍රෝටීන් අධික වෙනවා, සමහර එළවලු වල විටමින් අධික වෙනවා. ඒක නිසා අපිට ඒ වගේ මිශ්‍ර ව්‍යංජනයක් පරිභෝජනය කරාම අපිට වේලකට ලැබෙන පෝෂණ අවශ්‍යතාවය නිසි ආකාරයෙන් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව පලා වර්ග කිහිපයක් භාවිතා කරලා හදන කැඳ, කොළ කැඳ, ඊට අමතරව කලවම් මැල්ලුම්. මේ කියන්නේ පලා වර්ග කිහිපයක් අපිට භාවිතා කරලා අපිට එක මැල්ලුමක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින් පෝෂණ ගුණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙජිටේරියන්. ඒ කියන්නේ ශාක කියන්නේ මස් නිර්මාංශ කෙනෙක් ඉන්නවා. නිර්මාංශයට හතු වගේ දේවල් භාවිතා කරලා ආහාර පිළියෙල කරගන්න පුළුවන්. එතකොට ඒ දෛනික වේගලන්ට ඕන ප්‍රෝටීන් අවශ්‍යතාවය අපිට මාළු වලින් ලබා ගන්න බැරි නිසා අපිට ඒවා හතු වගේ නිර්මාංශ ආහාරයකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ආහාර අපි කියන්නේ අපිට දැන් මේ කාලේදී සුලභව තියෙන ආහාර අපිට ඒ ආහාරයේ හිඟවුණු කාලේදී ගන්න පුළුවන් ජාඩි දාලා, ඒ වගේම ලුණු දෙහි වගේ ඒවා දාලා. ඒ වගේම තමයි අපේ ගෙවත්ත අපි සකසුරුවමින් භාවිතා කරලා අපිට දෛනිකව අවශ්‍ය වෙන එළවලු සහ පළතුරු අවශ්‍යතාවයේ මත අපි ඒවා වගා කරලා ගත්තාම අපිට අපේ පෝෂණ ගුණය වැඩි වෙන ආහාර ගන්න පුළුවන්. එතකොට අර රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නැති නිසා ඒවා පෝෂණ ගුණය වැඩි. මේ දේවල් වලට අමතරව ඔයගලන්ට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මේ ප්‍රශ්නේ මෙච්චර කාලයකට වාර විභාගවල ඇවිල්ලා තිබ්බේ නැහැ. අපිට තව ඉගෙන ගන්න පුළුවන් එකක් තමයි ආහාරයක් අපි පිළිගන්වද්දී. ආහාරයක් පිළිගන්වද්දී අපි මොනවා ගැනද අවධානය යොමු කරන්න ඕනේ? ආහාරයක් පිළිගන්වද්දී ඒක පරිභෝජනය කරන කෙනාට ඒ ආහාරයේ රස විඳින්න ආස හිතෙන විදිහ, රුචිකත්වය වැඩි වෙන විදිහට අපි කොහොමද ආහාරයක් පිළියෙල කරන්නේ? එතකොට ආහාරයේ පෙනුම කියන විදිහට පෙනුම කියන එක ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක්. එතකොට අපි ආහාර වැඩි වේලාවක් පිසින්නේ නැහැ, වැඩි කර කරන්නේ නැහැ. ආහාර තැම්බීම් වැඩිපුර පලා එළවලු වගේ දේවල් වැඩි වේලාවක් අපි ආහාරයේ පිසීම කරන්නේ නැහැ. එතකොට ඒකේ තියෙන ස්වභාවික වර්ණය සහ නැවුම් බව නැතුව යනවා. එතකොට එහෙම වුණාම ආහාරයේ රුචිකත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ ආකර්ෂණය කිව්වා වගේ කියන්නේ ස්වභාවික
නැවුම් බව ස්වභාවික වර්ණක තියෙන එළවලු භාවිතා කරලා අපිට සලාඩ් එකක් වගේ හදන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ සුවඳ කියන එකත් වැඩි වශයෙන් ඉවහල් වෙනවා ආහාර රුචිකත්වය වැඩි කරන්න. ඒ වගේම ආහාරයේ රසය. ඒ නිසා ආහාරයක් පිළියෙල කරද්දී අපි මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ආහාර පිළිගන්වන පිළිවෙල. ඒ කියන්නේ අපි ආහාර පිළිගන්වන පිළිවෙල අවස්ථාව අනුව අපි පිළිගන්වන ආහාරය අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි බීම තේ වගේ දේ අපි ට්‍රේ එක තියලා තමයි පිළිගන්වන්නේ. ඒ වගේම අපේ ප්‍රධාන ආහාර වේලක් නම් අපි මේසයක් මත තියලා තමයි අපි ආහාරය පිළිගන්නෝනේ. ඒ වගේම රෝගියෙක්ට අපි ආහාරය පිළියෙල කරද්දී ආහාරයේ තිබිය යුතු සමහර පෝෂක කොටස් අපි ඉවත් කරනවා. ඒ වගේම සමහර පෝෂක කොටස් අපි එකතු කිරීමක් කරලා ඒගොල්ලන්ට විශේෂිත විදිහට තමයි ආහාරය අපි පිළියෙල කරන්න ඕනේ. ඊට පස්සේ ආහාරයේ අපි සනීප ආරක්ෂක බව. කියන්නේ ආහාරයක් අපි පිළියෙල කරද්දී මේ මැස්සෝ, කැරපොත්තෝ, මීයෝ මේ වගේ පලිබෝධකයින්ගෙන් ආහාරය අපි ආරක්ෂා කරන්න ආහාරය හොඳට ආවරණය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ආහාර පිළියෙල කරද්දී සහ පිළිගන්වද්දී ඒගොල්ලෝ හොඳින් සබන් ගාත සෝදන්න ඕනේ. ඒ වගේම ආහාර බහැලුම් සඳහා භාවිතා කරන භාජනත් හොඳින් පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම ආහාර අපිට බහැලුමට ආහාරය යෙදීමට අපි යොදාගන්නේ භාජන ආහාරයට අනුව අපි ඒක භාවිතා කරන්නේ. ආම්ලික දෙයක් නම් අපි ඇලුමිනියම් භාජන භාවිතා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ස්වස්ථාව පුරුදු අනුගමනය කිරීම. ඒ කියන්නේ අපේ පෞද්ගලික සනීප ආරක්ෂාව ගැන අපි ආහාරය පිළියෙල කරද්දී සබන් ගාලා සෝදන්න ඕනේ. පිරිසුදු ඇඳුමෙන් සැරසලා තමයි අපි ආහාරය පිළියෙල කරන්න ඕනේ. ඊට පස්සේ ආහාරයේ ප්‍රමාණය ගැන අපි ආහාරයක් පිළියෙල කරද්දී ආහාරයේ ප්‍රමාණය ගැන සැලකිලිමත්. ඒ කියන්නේ අපි ආහාර වැඩිපුර පිළිගන්නුවොත් ඊට පිළියෙල කරොත් ඒ ආහාරය අපි කල් තබා ගන්නවා. කල් තබා ගත්තාම ඒ ආහාරයේ විස වීම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආහාරය තුළ සුද්ධ ජීවීන් වර්ධනය වෙලා ඒගොල්ලෝ විසින් නිපදවන රසායනික ද්‍රව්‍ය වලින් අපිට ලෙඩ රෝග ඇති කරන්න පුළුවන්. ඒ වගේම ආහාරය කල් තබා ගනිද්දී ආහාරයේ පෝෂණ කොටස් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේස පුරුදු අපි අනුගමනය කරන්න ඕනේ. අපි මේ පාඩම ප්‍රශ්න කිහිපයක් ආධාරයෙන් දැන් සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මේ පාඩමෙන් ඕනම ප්‍රශ්නයක් ආවොත් පිළිතුරු ලිවීමේ හැකියාව දැන් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු ආයිබෝවන්.